2 Timothy. We see that the war is over. Jesus was manifest to destroy the works of the devil. The works of the devil primarily was sin, thereafter death. Jesus destroyed the one who had the power of death. යක්ෂය ක්‍රියාව නම් පාපය සහ මරණය. පාපය සහ මරණය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ මරණයෙන් ජයගත්තා. උන්වහන්සේ මරණය පරාජය කරමින් මරණයෙන් ජයගත්තා. උන්වහන්සේ අපට සම්පූර්ණයෙන්ම දැන් දී තිබෙන්නේ ජීවනය පමණයි. දෙක තිමෝති පොතේ 2 Timothy chapter number 1 and verse number 9 and 10. උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන් වහන්සේගේම අභිප්‍රායයේද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේද ප්‍රකාරයට අප ගලවා ශුද්ධ කැඳවීමකින් කැඳවාගත්සේක. Yes. Verse number 9 said, who had saved us and called us with a holy calling, not according to our works, but according to his purpose and grace, which was given us in Christ Jesus before the world began. Did you ever know that Jesus was the perfect sacrifice for mankind even before man came into existence? God had already purposed that Jesus was to be the Lamb of God, to destroy the works of darkness and bring us into a place of holy calling. මේ පදයෙන් අපට පෙන්වන්න කර දෙන්නේ උන්වහන්සේ අපව ගලවා උන්වහන්සේ අපව ශුද්ධ කැඳවීමකින් අපව කැඳවා ඒ වගේම අපගේ ක්‍රියාවන් අනුව නොවේ. අපගේ ක්‍රියාවන් අනුව නොවේ. ඔබගේ ක්‍රියාවෙන් ඔබ උත්සාහ කරනවා නම් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න ඒක තවත් යුද්ධයක්. නමුත් යේසුස් වහන්සේ යුද්ධය සම්පූර්ණයෙන්ම නවත්වා උන්වහන්සේ ඔබව විශ්‍රාමයටයි ගෙන ඇවිත් තිබෙන්නේ. Not according to our works, but according to his purpose, which means the war is over. And if you're still struggling to live by your own works, I cannot come to God, I cannot believe things of God because my works are no good. I'm still not a good person. You are still struggling with the war that is already over with. The war is already over. Jesus says the war is over. If you're still struggling with the works plan that you have, you are not going to enjoy the life that Christ has given you. උන්වහන්සේගේ ක්‍රියාව අනුවයි අපි විශ්වාස කරන්නට ඕන. මේ ලෝකේ ආරම්භ කරන්නටත් පෙර මේ ලෝකේ ආරම්භ වෙනටත් පෙර ක්‍රිස්තුස් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ. නැතිනම් අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ නියම කරා මුළු මිනිස් සංහතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්නට ඕනේ කියලා මේ ලෝකේ ආරම්භ වෙනටත් පෙර මිනිස්යන් ජීවත් වෙනටත් පෙර නැත්නම් මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේ මවන්නටත් පෙර ක්‍රිස්තුස් යේසුස් වහන්සේ උන්වහන්සේ සිටියේ මනුෂ්‍යම්ම ගලවන්න. ඒ නිසා අපට මේ පදයෙන් පෙනෙන්නේ උන්වහන්සේ අපට කියන්නේ උන්වහන්සේ අපට ශුද්ධ කැඳවීමක් දී තිබෙනවායි කියලා. We'll read verse number 10. 10 වෙනි පදය අපි කියවමු. මරණය නැති කර ජීවනයත් අමරණ භාවයත් සුභාරංශයේ කරුණකටගෙන එලිදරව් කළා වූ අපගේ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශ වී තිබේ. ස්වාමින් වහන්සේට ප්‍රශංසාව. ඒවා මේ 10 වෙනි පදයෙන් අපට පෙන්වන්නේ උන්වහන්සේගේ ප්‍රකාශ වීමෙන්. බලන්න සෑම දෙයක් යේසුස් වහන්සේගේ උපත අපි සම්බන්ධ කරන්නට ඕන උන්වහන්සේගේ ප්‍රකාශ වීමෙන්. උන්වහන්සේ ප්‍රකාශ වුණේ කුමක්ද? දෙවියන් වහන්සේගේ බලයත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත්. උන්වහන්සේ ප්‍රකාශ වුණේ දෙවියන් වහන්සේගේ බලයත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත්. අපට පෙනෙන්නේ කුමක්ද? උන්වහන්සේ ප්‍රකාශ වුණේ කුමක් සඳහාද? අපව ගලවා ඒ මරණය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්න. මරණය සම්පූර්ණයෙන්ම නැති කර දමා අමරණීය භාවය නැත්නම් සදාකාල ජීවනය සහ අමරණීය භාවය නැත්නම් ජීවනය
සදහටම ජීවත් වෙනට සදහටම දෙවියන් වහන්සේ යම් කාරණාවක් ඔබගේ ජීවිතේ කළේ සදහටම පවතින්නට. We find through the scriptures here that Jesus, he appeared, he manifested for this sole purpose that he might destroy death, abolish death completely, and brought us into life and immortality, which is forever and forever and forever and forever. Thank God, the life that Jesus has given us is the life of Jesus through the gospel that is being preached. උන්වහන්සේගේ සුභාරංචිය තුලින් තමයි මේ අමරණීය භාවය නැත්නම් අපට තිබෙන දෙවියන් වහන්සේගේ සදාකාල ජීවනය. සදාකාල ජීවනය අපි විශ්වාස කරමු. අපි විශ්වාස කරමු යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම යක්ෂයාගේ ක්‍රියාන් විනාශ කරමින් උන්වහන්සේගේ අලංකාර භාවය, දෙවියන් වහන්සේගේ බලයත්, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් උන්වහන්සේ මට දී තිබෙන්නේ. ඔබට දී තිබෙන්නේ. සෑම මනුෂ්‍ය වර්ගයට උන්වහන්සේ දී තිබෙන්නේ. සෑම කෙනෙකුටම උන්වහන්සේ දී තිබෙන්නේ දෙවියන් වහන්සේගේ බලයත්, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්තත්. Don't despise the goodness of God. දෙවියන් වහන්සේගේ යහපත්කම ඔබ සුළු කරන්න එපා. දෙවියන් වහන්සේගේ යහපත්කම ඔබ සුළු කරන්න එපා. ඔබ පවසන ස්වාමිනී සැබවින්ම මම විශ්වාස කරනවා. Believe in God. Trust him. Believe that he has done a perfect work of grace in your life. Jesus said, I have come. The war is over. The thief has been stealing from you. The thief has been killing you. And the thief has been destroying you. But I have come. John chapter 10, he said, but I have come that you might have life and life in abundance. Life to the fullest. යේසුස් වහන්සේ යෝහන් 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ පැවසුවේ සොරා ඔබගෙන් සොරකම් කරමින් සිටියේ. සොරා ඔබ මරා දමමින් සිටියේ. සොරා ඔබගේ ජීවිතය විනාශ කරමින් සිටියේ. නමුත් මම පැමිණ සිටින්නේ ඔබට ජීවනය දෙන්න. අධික ලෙස දෙන්න. මා පැමිණුනේ මේ කාරණාව සඳහායි. මා පැමිණුණු කාරණාව වැදගත් දැනගන්න මට වැදගත්ම දේ තමයි දැනගන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ උපත තුලින් මොකද්ද මගේ ජීවිතයට වී තිබෙන්නේ නැත්නම් ඔබ වහන්සේගේ උපත තුලින් ඔබ වහන්සේ කැමැත්ත මොකද්ද? මනුෂ්‍යයන් ඉපදුනා මේ පොළොවේ. මනුෂ්‍යයන් ලක්ෂ ගණන් මනුෂ්‍යයන් ඉපදුනා යේසුස් වහන්සේ කාලේ පවා. නමුත් උන්වහන්සේගේ උපතින් අපට මොකද්ද සිද්ධ වී තිබෙන්නේ? We thank God there are millions of people born into this world. But what is the birth of Jesus Christ that has made an effect in my life, that has made a change in my life? Which is the life of Jesus himself. The very life of Jesus is manifested in me. And the life of Jesus manifesting in me simply means that the power of God and the wisdom of God has come into me. And now I'm released from death to everlasting life. From eternal damnation to eternal life. From things that are corruptible to things that are incorruptible. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේ උන්වහන්සේ සදාකාල මරණයෙන් මාව උන්වහන්සේ සදාකාල ජීවනට ඇතුල් කර තිබෙන්නේ. කුණු වීමෙන් උන්වහන්සේ මාව කුණු නොවන දේවල් වලට උන්වහන්සේ මාව ඇතුළත් කර තිබෙන්නේ. සදාහටම පවතින දේවල් සමග උන්වහන්සේ මාව සම්බන්ධ කර තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ උපත මට වැදගත්. උන්වහන්සේගේ උපත තුලින් මට දැනගන්නට අවශ්‍ය වී තිබුණ කාරණාව මෙන්න මේයි. ස්වාමිනේ ඔබ වහන්සේගේ බලයත් ඔබ වහන්සේගේ ප්‍රඥාවත් මට ප්‍රකාශ වී තිබෙන්නේ. මට එළි වී තිබෙන්නේ. ඒ තුලින් මරණය සම්පූර්ණයෙන්ම ඔබ විනාශ කරමින් මට සදාකාල ජීවනය ඔබ වහන්සේ ලබා දුන්නේ නිසා ස්තුතියි. අපි ගීතිකාවක් ගායනා කරමින් සමරමින් ප්‍රශංසා කරමින් අපි මෙම ස්ථානයෙන් සතුටෙන් ප්‍රීතියෙන් යමු. නත්තල් පණිවිඩය මෙන්න මෙයයි. දරුවන්ට තිබෙන ඇදහිල්ල බලන්න. ස්වාමිනේ ඔබ වහන්සේ කියන හැම දෙයක් මම විශ්වාස කරනවා. මේ බයිබලයේ තිබෙන සෑම දෙයක් අපි විශ්වාස කරමු. මේ බයිබලයේ ආරම්භයේ සිට තිබු වචනය තමයි. මේ බයිබලයේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන වචනයක්. මේ වචනය අපි නිකන් ඔහි මෙහි ගිය වචනයක් නොවේ. මේ වචනය සදාකාලික වචනයක්. කවදාවත් වෙනස් වෙන්නේ නැති වචනයක්. ඒ නිසා බයිබලයේ සඳහන් කර තිබෙන්නේ ගීතාවලියේ 119 වෙනි පරිච්ඡේදයේ 89 වෙනි පදේ උන්වහන්සේගේ වචනය සදාහටම උන්වහන්සේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන්නේ කියලා. අපට තිබෙන්නේ මේ පිහිටුවා තිබෙන වචනය අපගේ හදවතට ස්ථිර කරගන්න. ඒ වචන අපි විශ්වාස කරමු. මේ වචනය අපි විශ්වාස කරමු. මේ වචනය සත්‍යයි. මේ වචනය සත්‍යයි. This word is forever settled in heaven according to Psalm 119 and verse number 89. This word is ever settled in heaven.
And let this word get into our hearts and settle in our hearts so that we can be so freed to know what this word has for us. The very purpose of Jesus Christ was to bring us into the saving knowledge and understanding that the struggle is all over with. Jesus struggled on the cross. You don't have to struggle. You don't have to try to struggle to live. You just have to relax and believe Him. Come into His rest and say, Lord, I believe in you. I come into the rest of Christ. No more struggling, trying to be someone who you are already. You don't try. A bird does not try to fly, it just flies. You don't try to live, but you just live.